ගරු නායකතුමාත් මහලේකම්තුමාත් සභාපතිතුමාත් ජාතික සංවිධානතුමාත් ඇතුළු සියලුම මේ අවසර සම්බන්ධ වෙන සියලුම මැති ඇමතිවරු සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම සුබ පතනවා අද ඔබතුමාලා අලුත් ගමනක වැඩ ආරම්භ කරන දවසක්. මම මුලින්ම කැමති මේ ආරම්භයේ අලුත් දෙයක් පෙන්වන්න. ඒ පෙන්වුවේ එකමුතු කමෙන් සහ කණ්ඩායමක් එකට වැඩ කරනවා නම් ජයග්‍රහණය කිරීම පහසුයි. අපි හැමෝම තනි තනියෙන් ගමනේ යන්න හදනවා නම් අර කූඹි ආයේ කතාවෙත් කකුළු ආයේ කතාවෙනොත් ඔබතුමාලට විෂුවලි ඔලුවට ගන්න එකක් දුන්නේ එකතු වෙනවා නම් කොච්චර පහසුද කියලා. අපි යම් පොඩ්ඩක් ඉස්සෙල්ලාම ගිය එකට ජනාධිපතිවරණයට තව දවස් කීයක් තියෙන්නේ? පැය වලින් ගත්තොත් පැය 14400යි. දින වලින් ගත්තොත් දින 600යි තියෙන ඊගාව ජනාධිපතිවරණ. ඒ කියන්නේ අපි බුදිය ගන්න වෙලාව අතහැරපුවා. වැඩ කරන්න තියෙන කාලය අනුව ගත්තොත් පැය 14010යි. ඒ කියන්නේ මේ මොහොතත් අපිට අදාළ වෙනවා. අද ඔබතුමාලා මෙතනින් යනකොට මේ දින 600 ගැන ඔබතුමාලාගේ ඔළුවේ තියෙන්නට ඕන. ඒ දින 600ට යනවනම් අපේ පක්ෂයක් හැටියට අද සමගි ජන බලවේගය මම ඔබතුමාලා සියලු දෙනා අපිත් එක්ක ඉවෙයි. බොහොම කෙටි කාලෙකින් යාන්ත්‍රණයක් නැතුව සාකා සමිතියක් නැතුව මාධ්‍ය විශාල බාධකයක් ඇතුළුව මේ ආපු ගමන තාමත් හොඳ පෙරනිමිති තියෙනවා. හැබැයි අපිට සංවිධානයක් අවශ්‍ය වෙනවා. ඔබතුමාලා දන්නා අපි දිස්ත්‍රික්ක 10ක් විතරයි තාම අපේ දිනමු මෙහෙයුම කරලා තියෙන්නේ. දිනමු මෙහෙයුම ගැන මම දන්නේ මහලේකම්තුමා අතින් කියුණාද කියලා. දැන් සාකා සමිතිය හරවත් දිනමු මෙහෙයුම යනවා. දිනමු මෙහෙයුම ඔබතුමාලට දීලා තියෙන ඉලක්ක සාකා සමිතිය වල කරන්නට ඕනේ. දිස්ත්‍රික්ක 10ක මේ දිනමු මෙහෙයුම දැනටමත් අවසන් කරලා අවසానයි. හැබැයි මේක අලුත් ක්‍රමයක්. සිරිකොතේ තිබ්බා වගේ ෆයිල් ටික ගැට ගහලා ෆයිල් ඩෙස්ක් එකේ නෙමෙයි මේක තියෙන්නේ. මම ඔබතුමාලට එක CD තියෙනක තාම මෙතනට ගෙනල්ලත් දන්නේ මම පෙන්නන්න. දැනට තියෙන ඔක්කොම නම් වල විස්තර සියලු දේ කම්පියුටර් ගත වෙලා තියෙන්නේ. සභාපති කෙනෙක්ට නායකතුමාට කතා කරන්න ඕන නම් එතුමාට ඒක වෙනම එනවා. එතුමාගේ උපන්දින එනවා, දුරකථන අංක එනවා. අපිට ටාගට් කරලා මාකට් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදලා. හැබැයි මේ ඔක්කොටම වඩා මම විශ්වාස කරනවා ඔබතුමාලා මට වඩා දේශපාලන වශයෙන් ගොඩක් ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා මෙතන. ඔබතුමාලට මට දේශපාලන ගුරුහුරුකම් සහ එහෙම නැත්නම් මොටිවේට් කරන්න අමුතුවෙන් දෙයක් නෙමෙයි. මම එක දෙයක් කියන්නේ. ඔබතුමාලා දේශපාලනේ මේ අලුත් ගමනේදී මම හිතනවා අලුතින් දකින නායකයෝ ප්‍රමාණයක් වෙන්න ඕනේ. මම ඔබතුමාලට පුංචි උදාහරණයක් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙක් ඇටලි අගමැතිවරයා. එතුමා බොහොම ජ්‍යෙෂ්ඨ බොහොම මිනිසුන්ගේ ආදරය ගෞරවය දිනාගත්ත එක හේතුවකට. මම එතුමාගේ පොඩි ක්ලිප් එකක් දාන්න ඊට පස්සේ මම ඒකේ හේතුව කියන්නම් මම ඇයි ඒක දාන්නේ කියලා. මේක ගේන්නේ පක්ෂයක් හදද්දී ඒ පක්ෂයේ ඉන්න නායකයා වැදගත් වෙනවා. ඒ නායකයා වටේ තමයි පක්ෂයක් හැදෙන්නේ. මේ ඇටලි කියන අගමැතිවරයාගේ තිබුණු ප්‍රධානත්වය තමයි මිනිසුත් එක්ක හිටියේ. මිනිසුන්ගේ ප්‍රශ්නේ තමයි එතුමා එළියට ගෙනාවේ. දැන් සමගි ජන බලවේගයේ අපි කාලයක් හිටපු පක්ෂයකදී අපිට දැනෙච්ච ලොකුම ගැටලුව තමයි පක්ෂයේ පැරණි. පක්ෂයේ ගාම්භීරයි. ඉන්න නායකයාගේ අලුවලක් තිබුණා. නායකයා ජනතාවාදී වෙනවා නම් මිනිස්සු අතරට යනවා නම් ප්‍රශ්නේ ගේන්නේ එතනින් නම් අන්න අපේ ඉන්න පක්ෂයට ලොකු හයියක් එනවා.
නායකය පමණක්ම නෙමෙයි පක්ෂය කියන අපි සියලු දෙනා එක යුනිටිය කියන සම්පූර්ණ කණ්ඩායම අවශ්‍යයි. හැබැයි ඒකට නායකත්වය දෙන්න මිනිස්සෙක් ඕනේ. බොස් කෙනෙක් සහ ලීඩර් කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. බොස් කෙනෙක් වුණාම බොස් කියන අර කරපම් මේක කරපම් කියලා නායකයෙක් වුණාම නායකයා බැහැලා අපිත් එක අදිනවා. ඒ ප්‍රශ්නේ අදින්න ඉදිරියට එනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ දේශපාලනයේ අද ගෝඨාභය රාජපක්ෂ තමයි අපේ ඉලක්කය අයින් කරගන්න. ඒ ඉලක්කය අයින් කරගන්න අපිට හොඳ නායකයෙක් අවශ්‍යයි. ඒ පෞද්ගලික පැරණි කතාවලදී අපිට මේ වගේ සංවිධානයක් තිබුණේ නැහැ. කකුලෙන් ඇදිලි කෙපිලි ඔක්කොම තියෙද්දි තමයි මේක කරේ. හැබැයි අපි ඉලක්කයක් හදාගත්තොත් ඔළුව තුල ඒ ඉලක්කය සපුරාලීම මහම බොහොම ලේසි දෙයක්. මම පෙන්නන්නම් ගෝඨාභය රාජපක්ෂ අවුරුද්දක් යනකොට කොච්චර අසාර්ථක වෙලා තියෙනවද කියලා. මොකද සෝෂල් මීඩියා තමයි ලංකාවේ තියෙන හොඳම රිසර්ච් ප්ලැට්ෆෝම් එක. ඒකේ දැන් යම්කිසි වීඩියෝවක් පළ වුණාම ඒ වීඩියෝවට රියැක්ෂන් කියලා කියනවා. එක්කෝ මෙහෙම තම්බ් එක අප් කරනවා, එහෙම නැත්නම් hina වෙනවා, එහෙම නැත්නම් හાર્ට් එකක් දානවා, ඒ වගේ. මොන බලන්න ජනාධිපතිවරයාගේ කතාවේ කෑලි 5-6කට අපි කපලා සෝෂල් මීඩියාවට රිලීස් කරාට පස්සේ බලන්න ජනාධිපතිවරයා අවුරුද්දක් ඇතුළත එයාට ඇවිල්ලා තියෙන රියැක්ෂන් ප්‍රමාණය. ඒතර බැඳුම් කර හොරුන්ට පාස්කු ප්‍රහාරකයන්ට නීතිය ක්‍රියාත්මක කරනවා. 1900ක් රියැක්ෂන් වලින් 1600ක් hina වෙලා. හිතලා බලන්න 80ට එහයින් බැඳුම් මේ මෙතුමා සම්පූර්ණ ජෝකර් කෙනෙක් බවට පත් වෙලා. මේ බලන්න මේ අර ලාෆින් සයින් එක දාන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට මේක නිකන් අඩි කින්ඩියට හිනාවක්. අපේ භාෂාවෙන් කින්ඩි හිනාවක් දානවා. අනේ ඵලයන් බං යන්න කියනවා වගේ. මේ බලන්න මේ රියැක්ෂන්ස් බලන්න. මේ 1000න් 931ක් එක රටක් එක නීතියක් ප්‍රතිපත්ති වෙනුවෙන් අපකැප වෙනවා. 931ක් hina වෙලා. මේ වගේ අපි පහුගිය දවස් කීපේ ගත්තා මෙතුමාගේ කතාවලට මිනිසුන්ගේ රියැක්ෂන් කොහොමද කියලා. දැන් අපි ඉන්න ස්ථාවරය මේ විදේශක ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් නමුත් රටේ ආර්ථික මර්මස්ථානයේ විදේශිකයන් පවරා නොදෙමි. 550න් 499ක් hina වෙනවා. මේ මිනිස්සු හිතලා ඉවරයි. මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියලා ඉවරයි. ඒ මිනිස්සු කියන ප්‍රමාණය නෙමෙයි අපේ ගම් වල ඉන්නේ හැබැයි. උතනයි අපි කන්වර්ට් කරගන්න ඕනේ. මේ තාක්ෂණය තාම තියෙන්නේ ලංකාවේ ලක්ෂ 70කට පමණයි. ඒ ලක්ෂ 70 වෙනුත් කීයක් හොඳ මොලයක් තියනවද කියලා Facebook පාවිච්චි කරන මගේ හැඟීම අනුව නම් තියෙන මම හිතන්නේ ලක්ෂ 40ක් 45ක් තමයි අපි කියන කම්පියුටර් සෙවි එහෙම නැත්නම් කම්පියුටර් සම්බන්ධයෙන් පරිගණක සම්බන්ධයෙන් සෝෂල් මීඩියා සම්බන්ධයෙන් යමක් තේරුම් ගන්න පුද්ගලයෝ ඉන්නේ. ඒතකොට අපිට ලක්ෂ 14ක් 15ක් ඡන්ද මිලියන 15ක ඡන්දදායකයෝ ඉන්නවනම් අපි තව ගොඩකට ගමට කතා කරන්න වෙනවා. ඒතර ඔබතුමාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ සංවිධානය තුලින් බලාපොරොත්තු වෙනවා ශාඛාවක් එහෙම නැත්නම් ගමක සංවිධානයක් ආසන සංවිධායකතුමාගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? උඩ වෙන දේ යට ගමට ගේන්න පුළුවන් පාරක් හදාගන්න. මම තව පුංචි එකක් පෙන්නන්නම් 69 ලක්ෂයට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ. මේක මේ පොඩක් මම දන්න ඔබතුමාලා ගොඩක් කතා අහලා නිසා කම්මැලි නිසා මම වීඩියෝ ටිකක් මම හදාගෙන ආවා. මේක මගේ ආසම කාටුන් එක ජිම් පප්පගේ. පොඩ්ඩක් බලන්නකො පොඩ්ඩක් මේ. අපි පොඩි තෑග්ගක් අරගෙන ආවා. මේකට තමයි මැජික් කරිස්ට කියලා මේ කියන්නේ. දෙන්න කලින් ටිකක් බීලා බැලුවොත් නරකද සූරපප්පේ? ඔයාට නෙවෙයි කෙනාවේ. හැමෝම මේකෙන් ජුණ්ඩ බීලා දුවන එකයි තියෙන්නේ. ඔයාලා නිදහස්. ඔයා කියන කතාව හරි ලස්සනයි තමයි. ඒ වුණාට පැනලා යන එක කැතයිනේ. අම්මපා කියහන්. මෙහෙම හිටියට හොඳ තත්ත්වයක් තියාගෙන ඉන්න වහල්ලු. හොරෙන් පැනලා ගිහිල්ලා නිකන් පවුලේ නම්බුව නැති කරගන්න බෑ. ඒ වුණාට වහල්ලු වගේ මෙහෙම හිර වෙලා ඉන්න එක ගැනයි මම අන්න ඔයාලට වැරදුනා. අපි හිරකාරයෝ නෙවෙයි. දෙන දෙයක් කාලා වැඩක් කරගෙන ඉන්නවා විතරයි. නෑ මං කියන්නේ නිකන් අත්හදා බලන්න කියලා විතරයි. අන්නට ස්තුතියි හැබැයි සෙකන්ඩ් වෙන්න බෑ. මේ ජිම් පප්පයි සුරපප්පයි යනවා හිර වෙලා ඉන්න හිරකාරුන්ට නිදහස් කරලා දෙන්න අරිෂ්ට එකක් දෙනවා. අරිෂ්ට දීලා කියනවා උඹලා මේක බීලා පැනලා ඵලයන් මෙතනින් කියලා. හිරකාරයා කියනවා බෑ මට යන්න බෑ. මෙතන කන්න බොන්න දෙන එක මරු. අපේ මිනිසුන්ටත් අපහාසයක් මේක දාලා යන්නේ කියලා. ඒ තමයි අර බයියෝ කියන ලොට් එක. එතකොට බයියන්ගේ ලොට් එකට අද අපිට පැහැදිලි නිදර්ශනයක් තියෙනවා ලංකාවේ මාකටිං සහ කමියුනිකේෂන් කියන්නේ මොකක්ද කියන එක. ඒක තමයි ධම්මික පැණිය මතක තියාගන්න. ධම්මික පැණිය පුළුවන් වුණා අපි කොච්චර hina වුණත් එක නාලිකාවකට පුළුවන් වුණා මිනිසුන්ව පිස්සු වට්ටන්න. ඒ නාලිකාවට පුළුවන් වුණා පෝලිම් පිට මේක වැරදි කියද්දි සමාජගත කරන්න කමියුනිකේෂන්. ඒක තමයි concept එක ඇතුලේ තිබුණු ඒගොල්ලන්ට ඕන ප්‍රොඩක්ට් එකක් කරන් විකුණන්න පුළුවන් ක්‍රම. ඒක භයානකයි. ඒතර අපි සටන් කරන්නේ අරිෂ්ටයක් පොවපු ඇත්ත පෙන්නලා උඹලට නිදහස දුන්නම් ඵලයන් උඹලා නිදහස් වෙයන් කිව්වත් නිදහස් වෙන්න බැරි જાතියක් එක්ක. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. කොහොමද ඒක බ්‍රේක් කරන්නේ? කොහොමද මිනිස්සුගේ මතේ කඩන්නේ? කඩන්න පුළුවන් නිසා තමයි
අපිව විශ්වාස කරගෙන මේ වැඩේට බහින්න. ගමේ පෝස්ටර් එකක් ගහනවා නම් ඒ පෝස්ටර් එක ගහන්න අපිත් කොල්ලෝ එක්ක සෙට් වෙනකොටයි පෝස්ටර් මිටිය දාලා රුපියල් ටිකක් සල්ලි ටිකක් දීලා බෝතලයක් දීලා ඇරපුවාමයි වෙනස ඔබතුමාලා මට වඩා හොඳට දන්නවනේ කොහොමද වෙන්නේ කියලා. කොල්ලෝ ටිකත් එක්ක වාහනේ නැගලා අපිම පෝස්ටර් ගහපුවාම පෝස්ටර් ඇලවිච්ච ප්‍රමාණය සහ පෝස්ටර් වල තිබුණ ආයු කාලය පිළිබඳව ඔබතුමාලා අත්දැකීමක් ලැබලා ඇති කියලා මම විශ්වාස කරනවා. මගේ පළවෙනි පෝස්ටර් එක හැවුවේ මම හැමදාම ගියේ. හපුතලේ හන්දියේ ගාද්දි මට මෙහෙම පිටි ගාලා පිටි වදිනවා කුලම් පාරට මට ලැජ්ජයි බස් කාර්යෝ බස් එකේදී මම තොප්පියේ මහනවා මම්මයි මගේ පෝස්ටර් එක. හැබැයි මට කවදාවත් පෝස්ටර් එක ගහපු කාට හොරා කරන්න බැරි වුණා. මම දන්නවා මේ හන්දියේ පෝස්ටරේ වැඩිපුර කාලයක් තියෙනවා මේ හන්දියේ තියෙනවා මේ හන්දිය. මම හිතනවා මේ දින 600 දේශපාලන ඔබතුමාලට ආණ්ඩුවක් ඕන නම් ඒම ගේමට පල්ලෙහාටම බහින්නම වෙනවාමයි. Tamange ආසනය තුල. එහෙම නොවුනොත් දේශපාලනේ මේ ගේම් එකේ අපි කාට හරි කරන්න දීලා මේ වැඩේ කවුරු හරි කරනකන් ඉඳලා නෑ කමක් නෑ උඩින් කියන දේවල් අපේ නායකයෝ කියන කතා වලින් විතරයි ගම හැදෙන්නේ කියලා හිතුවොත් බඩු බනිස්. අපේ භාෂාව. එහෙනම් ඔබතුමාලා බහින්නම වෙනවා මේ ගේමට. මේ ගේමට බහින්න නම් අපි කණ්ඩායම හැංගීමෙන් වැඩ කරන එක මම ආරම්භයේ දැම්මේ තනියෙන් ෆයිට් කරන්න පුළුවන් එකයි 10 දිනක් 15 දිනක් එකතු වෙලා ෆයිට් කරනකොටයි ඒකේ තියෙන concept එක සහ ශක්තියේ ලොකු වෙනසක් තියෙනවා. මම ඔබතුමාලට තව එක වීඩියෝ එකක් පෙන්වන්නම් අවසාන එකේට යන්න ඉස්සෙල්ලා කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා ඔබතුමාලා බලන්න මැනි පැකියෝ කියලා ඉන්නවා ලෝකේ ඉන්න හොඳම බොක්සර් කෙනෙක්. ඒ බොක්සර් බොක්සින් කරේ අවුරුදු 14 දී එයාගේ ගෙදර සුරතලයට හැදපු බල්ලව තාත්තා මරනවා කන්න දෙන්නේ නැහැ කියලා කෑම නැහැ කියලා. මැනි පැකියෝට තාත්තත් එක්ක මහා ලොකු වෛරයක් ඇති වෙලා මැනි පැකියෝ ගෙදරින් යනවා. තාත්තා කන්න දෙන්නේ නැතුව මේ කන්න නැතුව සාගින්න ඉන්න නිසා. මැනි පැකියෝ ගිහිල්ලා අද එයා බොක්සින් ගහන්නේ එයාට ඕන තරම් සල්ලි තියෙනවා. හැබැයි එයා බොක්සින් ගහලා එයා පිලිපීනේ ජනතාවට කන්න දෙන්න විශාල උත්සාහයක් කරනවා. මුළු පිලිපීනෙම ඉන්නේ මැනි පැකියොත් එක්ක අද එතුමාව මාර විදිහට රටේ සමාජය පිළිගන්නවා. මොකද්ද මේ කියන්න හදන්නේ? දේශපාලනය කරද්දී ඔපචුනිටිස් තියෙනවා. දේශපාලනය කරනකොට මිනිසුන්ගේ ප්‍රශ්න වලට අපි ඉස්සරහට එන්න වෙනවා. දේශපාලනය කරනකොට ගමේ ප්‍රශ්නේදී ඔබතුමා ලේකම්ල 10 දෙනෙක් කරලා උද්ඝෝෂණයක් සංවිධානය කරනකොට ඔබතුමා බහැලා ඒකට ගමේ මිනිසුන් සටන් කරනවා නම් අන්න එතන ලොකු concept එක ඇතුලේ වෙනසක් වෙනවා. මම මැනි පැකියෝ කතාව පොඩ්ඩක් පෙන්නන්නම්. මැනි පැකියෝ කොච්චර විදියට වෙනස් වෙලා තියෙනවද? පිලිපීනි ජනතාවට ආදර්ශයක් වෙලා තියෙනවද? එතුමාගේ පිටවස්යෙන් කොච්චර ලොකු ෆොලෝවිං එකක්ද? මම මේක පොඩියට ගන්නම් ගමට. එහෙමම තමයි මැනි පැකියෝ කියන්නේ වෙනම පුද්ගලෙක්. හැබැයි ඒ වගේ කෙනෙක් අපිටත් ගමේ වෙන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මම මෙතනදී කියන්න හදන්නේ. උදාහරණයක් ගත්තේ අපේ ගමේ මිනිහෙක්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් බඩගින්න වෙනුවෙන් මිනිහට තියෙන අයුක්තියක් වෙනුවෙන් අසාධාරණයක් වෙනුවෙන් අපි සටන් කරනකොට මිනිස්සු දේශපාලනයක් බලන්නේ ඔබ වෙන්න ඕනේ සමගි ජන බලවේගය අද මෙතනින් යනකොට ඒ මිනිස්සු වෙනුවෙන් එළියට එන මිනිස්සයා හැටියට ඒක තමයි මහජන යෝජිතෙක් වෙන්න ඕනේ මිනිහෙක් වෙනුවෙන් අපි කියන දේ ඒ වගේම අයුක්තිය අසාධාරණ වෙනුවෙන් ඔබ අද හඬ විය යුතුයි විපක්ෂ නායකතුමා ඉන්නවා එතුමා පාර්ලිමේන්තුවේ ඒක ගේන්න නම් ඒ ස්තරේ යට ඉඳන් පල්ලෙහාට එන්න ඕනේ. ඉස්සර තමයි අපි කියන්නේ උඩ ඉන්න නායකයාගේ අදහස් තමයි පල්ලෙහාට එන්නේ. එහෙම නෙමෙයි. සමගි ජන බලවේගයේ වෙනස්.
ඔබේ ගමේ හඬ උඩට ගේන්න ඕනේ. මොකද අපි කියන්නේ හර්ෂයකට කියන්නේ top to bottom නෙමෙයි bottom to top කියන ක්‍රමවේදය තමයි අද හරියන ක්‍රමය. ඒ නිසා නායකතුමා රෙප්‍රසන්ට් කරන්න ඕනේ, නායකතුමා නියෝජනය කරන්න ඕනේ. අර ගමේ තියෙන හඬ ඔබතුමා ගේන්න ඕනේ, ඔබතුමාලගේ අද මෙතනින් යනකොට ඒ ගේන්න ඕනේ. රටේ තියෙන ලොකුම තැනට ඒ හඬ එන්නට ඕනේ. ඒක තමයි මේක ඇතුලේ තියෙන්න ඕනේ concept එක දේශපාලනය තුළ සමගිය තියෙන එකමුතුව. සමගිය කියන්නේ ඒකයි. ජනයා කියන්නේ මොකද්ද? ජනතාව සියලු දෙනා සමගිය ජනයාගේ බලවේගය යුනිටි එක තමයි අපි සමගි ජන බලවේගය කියලා හදලා තියෙන්නේ. ඒ නිසා ඔබ අද ආඩම්බරකාර සමාජිකයෙක් ආසනයක් බාර නියෝජිතයෙක් ප්‍රශ්න සල්ලි මට මේක නැහැ කියන එක නෙමෙයි. කකුල් දෙකත් එක්ක බැහැලා ගමට බැහැලා මේ සංවිධානය කරොත් කිසි වෙටකින් වරදින්නේ නැහැ. අපි පෞගිය පාර්ලිමේන්තුවේ අයවැය කාලේ අපිට තුනෙන් දෙකක් නැහැ. අපි එක පුංචි කණ්ඩායමක්. මේ එකමුතුකම තිබුණා. අපි ඒ කතා කරා, කෑ ගැව්වා. අපිට හිරු දෙරණ නැහැ. රූපවාහිනිය අයිතියෙන් නැහැ. සමාජයේ මතේ පිළිගත්තා. සර්ෆේල් කියලා කැම්පේන් එකක් ගෙද්දි දවස් 17යි. බැරි දෙයක් නැහැ. දැන් මිනිස්සු සර්ෆේල් කියපු එක නිසාම තමයි ওই රියැක්ෂන් පටන් ගන්න කියලා මතක තියාගන්න. ඒක අපි පත්තු කරලා තිබ්බා. පත්තු කරලා තිබ්බට පස්සේ මිනිස්සු ඒක අරගෙන යනවා. ඒ නිසා අපි පත්තු කරන්න දැනගන්න පුළුවන් නායකත්වයක් අතර ගත යුතුමයි කියන එක මතක තියාගන්න. මම ඒත් එක්කම කියන ගමන් මම දීර්ඝ වශයෙන් තව කතා කරනකොට අපේ දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. හොඳම නිදසුන තමයි ළඟම නිදසුන තමයි ලෝකයේ බලවතාගේ නිදසුන. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙච්ච දේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ගියේ තනිකර ජාතිවාදයෙන්. තනිකර විදේශ ප්‍රතිපත්තිය උඩු යටිකුරු කරමින්. ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වෙච්ච ඉරණම මොකද්ද? ලෝකේ ජාතිවාදයට ඉඩ නැහැ. ජාතිකවාදය තමයි නැවත වතාවක් හැදීගෙන ඉන්නේ. අපි දේශපාලන නායකතුමා කතා කරද්දී ගියයි අපේ පක්ෂ ප්‍රතිපත්තිය මොකක්ද? ඔබතුමාගෙන් යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි උඹ සමගි ජන බලවේගයේ සංවිධායක වුනේ? ඇයි උඹට පොහොට්ටුවේ සංවිධායක වෙන්න බැරුණු කියලා ඔබතුමා දෙන්න උත්තරේ මොකක්ද? ප්‍රතිපත්තිය. පක්ෂයට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. මගෙන් යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි මම මේ පක්ෂයේ ඉන්නේ කියලා මට කියන්න බෑ මට മന്ത്രി වෙන්න පුළුවන් නිසා ඉන්නවා කියලා. එහෙම නැතිනම් දේශපාලනය කරන එක වැඩක් නැහැ. එහෙම නැති උන් තමයි පක්ෂේ හෙට මෙහෙට ගිහින් එන්නේ. හැබැයි දේශපාලන පක්ෂයට ප්‍රතිපත්තියක් තියෙනවා. අපි ජාතිවාදයට යනවාද ජාතිකවාදයට යනවාද එහෙම නැත්නම් මැද තැනකට එනවාද අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද අන්න එතනයි පක්ෂෙ දෙන්නේ. ඒක නායකතුමා සහ අපේ පක්ෂ නායකයෝ කියයි. ඒකයි ඔබතුමාලා සමගි ජන බලවේගයේ සමාජිකයන් උනේ. අන් අවසන් කරන්නට ඉස්සෙල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුංචි කෑල්ලක් පෙන්නන්නම් එතුමා මොනතරම් ජනතාවාදී වුන් නැද්ද කියලා. එතුමාගේ පිස්සු හැසිරීම තුළ එතුමාගේ පරාජය අත්ුනේ මොනතරම් විදියකටද කියන්නේ. මම ඔබතුමාලට අද කියනවා මම ඩොනල්ඩ් ට්‍රම්ප්යි ඇමරිකන් නන්දසේන ගෝඨාභය රාජපක්ෂයි එක සමානව දකිනවා. කතා කරන විදිය, විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තියෙන විදිය, එතුමාගේ තියෙන ආර්ථික දැක්ම පිළිබඳව තියෙන විදිය, ඒ ඔක්කොම නිකන් මට පේන විදියට නම් යන පාර දෙන්නගේ එකයි. අපි අද දේශපාලනේ අලුත් ගමනක් යන්නට යනවා. මම ට්‍රම්ප්ගේ කර වෙලා යන නිසා මට දෙන්න මල්ලි අවසානයේ අපි පොරු කරපු අපි ඔක්කොම ඔබතුමාලා අපි ඔක්කොම කරපු එක වැඩක් විතරක් පෙන්නලා අවසන් කරන්න. ඒක තමයි දින 52 කාර්යය. එදා කවුද අපි ගැන හිතුවේ? ආණ්ඩුව පෙරලලා අලුත් අගමැති කෙනෙක් දිවුරුම් දීපු වෙලාවේ අපිට යන්නේ නමක් නැතුව හිටියේ. එහෙම නෙමෙයිද හර්ෂ ඉරාන් අපි ඔක්කොම අර්ලිගහ මන්දිරයට ඇවිල්ලා අපි මොන කයි කතන්දර කතා කරන්නේ? අපිට පේන තෙක් මානෙක තිබුණේ නැහැ. මොකද්ද අපි කරේ? ටීවී එකක් නැහැ, රූපවාහිනියක් නැහැ, කැපුවා, වැටුවා, එලෙව්වා. මිනිස්සු එළියට ආවේ. මිනිසුන් අපිට ගෙහෙන්න පුළුවන් වුණා පාරට. මිනිසුන්ට අපිට කතා කරන අපි පළවෙනි රැස්වීම අර්ලිගහ මන්දිරය ඉස්සරහ ගන්න සල්ලි රුපියල් 50000ක්වත් තිබුණේ නැහැ. ලොරි ස්ටේජ් එකක් උඩ ගෙනල්ලා දැම්මේ. මිනිසුන්ව ගෙන්නන්න පටන් ගත්තා. විශ්වාසය ආවා. විශ්වාසයෙන්ට පස්සේ අපි ටවුන් හෝල් එකට ගියා. ටවුන් හෝල් එක ඇති කරගත්තා. ඊට පස්සේ යුක්තිය යාත්‍රා කියලා නේ. එතකොට මිනිස්සු උදව් කරන්න පටන් ගන්නවා. අන්න එහෙම මේ පොඩි සපෝට් එකක් දෙනවා. බස් වලට ගේන්න මිනිස්සු ගේන්න සල්ලි කීයක් හරි කොහෙන් හරි හම්බ වෙනවා. ස්ටේජ් එක ගහන්න කොහමද රිසල්ට් එකක් කමන ඔන්න එක පටන් ගන්න. හැබැයි 52 ආරම්භ කරපු දවසේ බල්ලෙක් මූණ බැලුවේ නෑ අපි. හැබැයි අපි අතෑරියේ නෑ. අන්න ඒකයි ටීම් වර්ක් සහ කණ්ඩායම් හැංගීම කියන්නේ අන්න එතනට එන්න ඕන දේ නිසා මම ඔබතුමාලට කියනවා බැරි දෙයක් නෑ. දින 600ක් ඇතුළත මේ වැඩේ කරන්න පුළුවන්. මගේ යුක්තිය හඬේ පොඩි වීඩියෝස් ටිකක් පෙන්නලා මම මේ කතාව අවසන් කරන්නම්.
අවසන් උනේ අපේ ලොක්කව ඒ කාලේ දැන් ලොක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා කොහොම හරි අගමැති කළා. හැබැයි අරන් දීපු දේ තියාගන්න බැරි වුණා. හැබැයි මතක තියාගන්න. එදා අපි මේ අභියෝගය ජයග්‍රහණය කරා නම් අපි නැවත වතාවක් එකට එකතු වෙලා අලුත් වෙච්ච ඒ තිබ්ජ අසාධාරණකම් හොරකම් තියෙන මැංචාකම් තියෙන ජරා සෙට් එක නැතුව අලුත් ගමනක් යනවා නම් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. සැබෑ නායකත්වය කියන්නේ සර් වීම නෙමෙයි. ඒක අපි කිව්වේ සර් ෆේල් කියලා. සැබෑ නායකත්වයේ නායකයා කියන පුද්ගලයා අපිට ඉස්සරහින් පාර පෙන්නන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා දේශපාලනය කරන විදිය ගැන මම උතුමාලට කියන්නට ඕනේ නැහැ. උතුමා උදේ පාන්දර නැගිටලා රෑ කීයට නිකන් උතුමාලට කෝල් දෙනවද කියන එකම උතුමාලට හිතා ගන්නට පුළුවන්. ඒ වගේම ගමකට එන්න කොච්චර අපේ භාෂාවෙන් කියනනම් දඟලනවද කියලාත් ඔබතුමාලා දන්නවා. ඒ නිසා එවැනි නායකයෙක් ඉන්නවා නම් ඒ නායකයාගෙන් වැඩ අරගෙන ඔබතුමාලා දකින රටට ඕන දරුවන්ට ඕන අනාගතය හදන්න අද දවසේ ඉඳන් දින 600ක් කැප වෙන්න කියමින් මම සමගි ජනබලවේගයේ සියලු දෙනාට සුබ පතමින් මම යන්නේ රබෝධන ස්තුති ප්‍රසිද්ධ දෙනාට